අයිබෝවන් සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවත්නි සමස්ත සමාජයේම මෝහයෙන් මුලා වී සිටින කාලවකවානුවක සමස්ත සමාජයේම මෝහාන්ධකාරයේ දුරුකොට සෑම දෙනාගේම සිත් සතන් තුළ සීලය ශ්‍රද්ධාව ඇති කිරීමේ අරමුණෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්නට යෙදුණු සද්ධර්ම ප්‍රභා වැඩසටහනේ අද දවස අපි ආරම්භ කරන්නටයි මෙතෙන් සිට සූදානම් වන්නේ. සදහැවතුනි අදත් අපි මේ උතුම් වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ අපේ සුපුරුදු පින්වත් පරිශ්‍රය වන බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම පුණ්‍යවන්ත වූ පරිශ්‍රයේ සිටයි. පින්තුනි අපි පසුගිය වැඩසටහන් තුලදී සුවිශේෂී වූ සූත්‍ර දේශනාවන් මාතෘකාවන් බවට පත් කරගෙන ඔබට ජීවිතයේ අරුත වටහා ගනිමින් සත්පුරුෂයෙකු වශයෙන් මේ ජීවිතය ගත කළ යුතු ආකාරය පිළිබඳව අපි ඔබට පැහැදිලි කර දෙමින් වැඩසටහන් විකාශනය කරන ගමනේදී පසුගිය සතිය තුල කුසිනාර සූත්‍ර දේශනාව මාතෘකා බවට පත් කරගෙන ඔබට හරවත් වූ දේශනාවක් විකාශනය කරන්නට අපට පුළුවන්කම ලැබුණා. ඉතින් අද දවසේදී තවත් සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක් මාතෘකා බවට පත් කරගෙන මේ උතුම් වැඩසටහන ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට සූදානම්ින් සිටින මොහොතේදී අදත් සුපුරුදු පරිදි ඊටමත් ඕනෑකමින් වැඩසටහන මෙහෙයවීමේ අරමුණෙන් වැඩමවා වදාළ බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත අවසරයි අපට නම් සිහිපත් කරන්නට පූජනීය බලංගොඩ රාද ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපේ සියල්ලන්ට ප්‍රථමව සාදු නාද පවත්වමින් ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද සද්ධර්ම ප්‍රභා වැඩසටහන තුළින් අපි පැහැදිලි කරගන්නට අවබෝධයක් ඇති කරගන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාවේ ආනිසංස පිළිබඳවයි. වෙනතුරේ මේ මෛත්‍රී භාවනාව වැඩිම තුළින් අපගේ ජීවිතයට ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් අත්වන්නට තිබෙන ප්‍රතිලාභ බොහොමයක් පිළිබඳව මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. එහෙමනම් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මේ වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණෙන් අපේ පින්වත් දේශකයන්න් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගනිමින් අද මෛත්‍රී භාවනාව වැඩිීමේ ආනිසංස පිළිබඳව දේශනාව ආරම්භ කරන්නට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තුනුරුවන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් කායික වූද මානසික වූද සැනසෙල්ලම වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. පින්වත් ජීවන්ත ඇතුළු සද්ධර්ම ප්‍රභා වැඩසටහනට සහ සම්බන්ධ වන හැම දෙනාගේ ජීවිතවලට මේ කියා දෙන දහම් කරුණු නිවන් දක්නා ජාති දක්වාම සැනසීම හිමි කර දෙන උතුම් මඟ පෙන්වීමක්ම වේවා. මෛත්‍රී භාවනාව මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි ඊටාම සුවිශේෂී භාවනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙත්තා විහාරියෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේය පදං සන්තං යෝගක්ඛේමං අනුත්තරං. මෛත්‍රී විහරණයෙන් වාසය කරන භික්ෂුව මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ නොබෝ කලකින්ම කෙලෙසුන් ප්‍රහාණය කර මගඵල නිවනින් සැනසෙනවා කියලා. එතකොට ඒ උතුම් ආනිසංසය ලැබෙන උතුම් භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. ඒ වගේම තමයි මෛත්‍රී භාවනාවෙන් තොර වූ යම් පුද්ගලයෙක් වේ නම් එයාට ඊටා පහසුවෙන් එයාගේ ජීවිතයට අකුසල විපාක පළ දෙනවා. මෛත්‍රී භාවනාවෙන් තොර වුණාට පස්සේ අකුසල විපාකයන් මර්ධනය කරන්නත් කුසල විපාකයන් පාදා ගන්නත් උතුම්ම පුහුණුවක් නැත්නම් උතුම්ම භාවනාවක් තමයි මේ මෙත් වැඩීමේ භාවනාව. සියලු සත්වයන් විසින් මෛත්‍රී භාවනාවේදී වාසය කරනවා නම්
හැම සත්වයකගේම සිතට ඒ ඇසිල්ලේ ඒ ක්ෂණයේ පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මෛත්‍රී වඩනකොට සෝමනස්ස සහගත චිත්තෝත්පාද කුසල චිත්තෝත්පාද නැවත නැවත පහළ වෙනවා. එතකොට පළමු කොට පුද්ගලයෙකුට සතුට සැනසෙල්ල තමන්ගේ හදවත තුලින්ම මතුවෙනවා. ඒ සතුට සැනසෙල්ල අහිමි වෙනකොට තමයි සත්වයන් ගැටෙන්නේ, ක්‍රෝධ කරන්නේ, වෛර කරන්නේ. ඉතින් එහෙම වෙනකොට තමනුත් අසතුටින් බාහිර පාර්ශවයන්ටත් ඒ හිතේ ඇතිවන බුරා නැගෙන ද්වේෂ අග්නියෙන් දැවෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ යුගය කියන්නේ ජීවන්ත අපි හැම දිනාටම මෛත්‍රිය දැඩි ලෙස අවශ්‍ය කරන යුගයක්. පුද්ගලයෙකුට නොයෙක් අපහසුකම් ඇති වෙනකොට, නැති බැරිකම් ඇති වෙනකොට, දුක් විපාක ඇති වෙනකොට මේ සිතේ ස්වභාවය තමයි කෝපාවිෂ්ඨ වීම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්ඡෝ යදිච්ඡති. මේ ලෝකේ මිනිස්සු බලාපොරොත්තු වන දේවල් ඕනට ලැබෙනකොට ඒ ලැබෙද්දී ආනන්දයක් ඇති වෙනවා හිතේ. ඒ අපි බලාපොරොත්තු වන දේ අපිට ලැබෙද්දී පුදුම සතුටක් හිතේ. හැබැයි ඒ ලැබිච්ච දේ අහිමි වෙනකොට හෝ එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච දේ නොලැබෙනකොට එයා සල්ල විද්ධෝව රුප්පති කියනවා. හරියට උලකින් පහර කාපු කෙනෙකුට ඇතිවන වේදනාව වගේ උලකින් පහර කාපු කෙනෙක් යම්සේද ඇවිස්සෙන්නේ ආන්නේ වගේ ක්‍රෝධයෙන් ද්වේෂයෙන් ඇවිස්සලා යනවා කියනවා. එනිසා මේ කැමති දේවල් නොලැබීමත් අකමැති දේවල් සිද්ධ වීමත් තුළ ඇතිවන්නා වූ මානසික පිපිරීම දෙදරා යෑම නැති කර ගන්නට අවශ්‍ය වන්නේ ඒකාන්තයෙන්ම මෛත්‍රී වැඩිමයි. ඒ වගේම මිනිසුන්ට ජීවිතේ නොඑක් ආකාරයෙන් නැති බැරිකම් පීඩනයන් ඒ වගේම අසහනයන් අසමගිකම් නොසතුටුකම් ඇති වෙනවා නම් හොඳට තේරුම් ගන්නට ඕන ඒ සඳහා මූලික හේතුව තමයි අකුසල විපාකයන් ඉස්මතු වීම. නැත්නම් අකුසල විපාක වාර මතුවීම. ඒ වගේ අවස්ථාවක අපි දක්ෂ වෙන්නට ඕන ඒ අකුසල විපාකයන්හි බලය මර්ධනය කරන කුසලයෙන් ශක්තිමත් වෙන්නට. එතකොට ඒ අතරට මේ මෛත්‍රී වැඩිම අනන්ත ආනිසංසදායකයි අනන්ත අනුහස් දෙනවා. මෛත්‍රී වඩන පුද්ගලයෙකුගේ දුක් විපත් ඉඳුරාම අස්පනා පිටම නැති වෙනවා. එනිසා මෛත්‍රී වැඩිීමේ ආනිසංස බුදුරජාණන් වහන්සේ වෙන්වෙන් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඔය මෙත්තානිසංස සූත්‍ර දේශනාව තුළ මෛත්‍රී වැඩිීමේ ආනිසංස 11ක් ඒ වගේ සෑහෙන ප්‍රමාණයක් මේ ජීවිතයට හේතු වෙනවා. මේ අදගත කරන ජීවිතය ඊට පහසුවෙන් සුඛ විහරණයෙන් දුක් විපත් අවම කරගෙන ජීවත් වෙන්නට මේ මෙත් වැඩිම ඒකාන්තයෙන් උපකාරයි. අනිත් එක තමයි ජීවන්ත අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ උපන්න සත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන ධර්මතා 4 කාටවත් කිසිවෙකුටත් වළක්වන්නට බැරි ධර්මතා කීපයක් තියෙනවා. එකක් තමයි ජරා ධම්මම්මා ජීරීති. දිරණ ස්වභාවයෙන් යුක්ත දේ නොදිරා පවතිවා කියලා හිතුවට වැඩක් නැහැ. දැන් මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය ඒකාන්තෙන් ජරාවටපත් වෙනවා. මොහොතින් මොහොත සියලු සත්වයන්ගේ සියලු මිනිසුන්ගේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඒ ජරාවටපත් වීම රුස්සන් නැත්නම් ඒකට අකමැති වුණොත් එයාට කවදාවත් ජරාවටපත් නොවී ඉන්න බෑ. ජරාවටපත් වෙනවමයි. එහෙනම් ජරාවටපත් වීමත් සමග තවත් බොහෝ විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජරාවටපත් වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් වයසට යෑමනේ. එහෙනම් වයසට යන එකෙන් වළකින්න වයසට යන එකෙන් බේරෙන්න කාටවත් බෑ මේ ලෝකේ. වයසට යද්දි තරහ වෙලා වැඩක් නැහැ, ගැටිලා වැඩක් නැහැ, වෛර කළා වැඩක් නැහැ. වයසට යනකොට කොහොමද මේ ජන සමාජය පිළිගැනීම නැති වෙනවා. වයසට යන්න ආදරය සෙනෙහස ලැබෙන අඩු වෙනවා. ඒවා සාමාන්‍ය ධර්මත. එතකොට මේ වගේ කේන්ති අරගෙන වැඩක් නැහැ. වයසට ගියත් තරුණ කාලේ හිටියත් දෙවියන් සහිත ලෝකේ ආදරය දිනා ගන්න කැමති වෙනවා නම් මේ මෛත්‍රී භාවනාව අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට ව්‍යාධි ධම්මම්මා ව්‍යාධි ඊති අලබ්බනීය තහන මේතං බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත අපට ලෙඩ නොවී ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. ලෙඩ වෙනවම නොඑක ආකාරයේ රෝග හැදෙනවා. නොඑක ආකාරයේ පීඩාවන් හැදෙනවා. ඒ සෑම මොහොතකම පුද්ගලයෙකුට දැඩි පීඩාවක් අසහනයක් එල්ල වෙනවා. අන්නේ වගේ වෙලාවකත් සතුටින් ඉන්න නම් මේ මෛත්‍රී භාවනාව ඊටාම අවශ්‍ය වෙන. කොච්චර රෝග පීඩා මැද වුණත් හිතේ සතුට පවත්වා ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව කරනවා නම්. ඊළඟට මරණ ධම්මම්මා
මීඊති. ඒ කියන්නේ මැරෙන ස්වභාවයෙන් යුක්ත දේ මේ ජීවිතේ නොමැරී පවතිවා කියලා හිතුවට වැඩක් නැහැ. නොසිතූ නොපැතූ මොහොතක අප කරා ඒකාන්තයෙන් මරණය එනවා. ඒ මරණය එන වෙලාවේ මෙත් භාවනාවෙන් හිත සකස් කරගෙන තිබුණාම නොගැටී නොපැටලී ඒ වගේම මනසින් කඩා වැටෙන්නේ නැතුව ඒ මරණයට අකම්පිත සිතකින් මුහුණ දීමේ ශක්තිය ඇති වෙනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය පුද්ගලයන් අපෙන් ඈත් වෙලා යනවනේ අම්මා තාත්තා ඊළඟට ස්වාමි භාර්යාවරු දුව දරුවෝ හිතවතුන් ඥාතීන් නොසිතූ නොපැතූ මොහොතක සමහර ජීවිතේම සමුගන්නවා. ආයි කවදාවත් දකින්න මුණ ගැහෙන්නේ නැතිවන විදිහට. ඒ වගේ අවස්ථාවකත් බැඳීමේ පමණින්ම එයාට සෑහෙන දුකක් පීඩාවක් මනසට එනවා. ඒ කියන්නේ ගැටීම. ආන්නේ වගේ අවස්ථාවකත් මේ මෙත් වැඩිම නම් වූ උතුම් භාවනා ක්‍රමයෙන් හිත පුහුණු කරලා තිබ්බාම සෑහෙන තරමකට දුක අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ජීවන්ත මේ මෛත්‍රියෙන් ලැබෙන ආනිසංසය තමයි පුද්ගලයෙකුට ඉහාත්ම භාවයේදීම හරි සතුටින් ජීවත් වෙන්න පුළුවන්. උදේ හවා නිතර මෙත් වැඩීමෙන් මෛත්‍රියෙන් යුක්ත සිතුවිලි වලින් මෛත්‍රියෙන් යුක්ත වචන වලින් මෛත්‍රියෙන් යුක්ත හැසිරීමෙන් කල් ගෙවුවොත් එයාට හැමදාම ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. ඉතින් ඒ බඳු ආනිසංස ගණනාවක් මේ මෛත්‍රී භාවනාව තුළ මිනිස්සෙකුට හිමි වන බව ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙම අපේ හාමුදුරනේ අද සද්ධර්ම ප්‍රභා වැඩසටහන තුළ ඔබට පැහැදිලි කර දෙන්නට ඔබගේ ජීවිතයට අරුතක් එක් කර දෙන්නට අපි බලාපොරොත්තු වෙන්නේ මෙත්තානිසංස සූත්‍ර දේශනාව මාතෘකා බවට පත් කර ගනිමින් මෛත්‍රිය වැඩිම තුළින් අපගේ ජීවිතයට අත්වන්නා වූ ආනිසංස ධර්මතාවයන් පිළිබඳවයි. අපේ මේ සමාජය තුළ අපි ජීවත් වෙද්දී අපි හැම කෙනෙකුටම මෛත්‍රිය වඩන්නට හුරු පුරුදු වනවා නම් මේ සමාජය මොනතරම් සත්පුරුෂ සමාජයක් බවට පත්වේවිද කියන කාරණාව අපි හැම කෙනෙක්ම නිරන්තරයෙන්ම සිහිපත් කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී වැඩිම තුළින් අපට මෙලොවත් පරලොවත් අත්වන්නා වූ ආනිසංස ධර්මතාවයන් පිළිබඳව ඉතාමත්ම සුවිශේෂීව පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් ඒ දේශනාව අද දවසේ අපි මූලාශ්‍රයන් බවට පත් කරගනිමින් ඔබට කරුණු කාරණා ඔස්සේ පැහැදිලි කර දෙන්නටයි සූදානම් වන්නේ. අපේ හැමදෙරුනේ මේ මෙත්තානිසංස සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන කොටස් 11න් පළමු කාරණාව බවට පත් වෙනවා සුඛං සුපති කියන කාරණාව, සුවසේ නිින්ද යාම කියන කාරණාව. අපේ හැමදෙරුනේ මෛත්‍රී වැඩිම තුළින් පුද්ගලයෙකුට සුවසේ නිින්ද යන්නට බලපාන්නේ කොහොමද? මේ කාරණාව අපි අවබෝධ කරගන්න ඕන කොහොමද අපේ හැමදෙරුනේ? පින්වත් ජීවන්ත මේ මනුස්ස ලෝකේ ඉන්න හැම කෙනාගේම වගේ ප්‍රාර්ථනාවක් තමයි සුවදායක නිින්දක් ලැබීම. ඒ සුවදායක නිින්දක් ලබන්න නම් මේ මනස බොහෝම සාමකාමී වෙන්නට ඕන. මනසේ ඊටාම නපුරු ඒ වගේම ඇවිලෙන හිත රිද්දන සිතුවිලි බහුල වුණොත් නිින්ද යන්නේ නැහැ කියන එක අපි කවුරුත් දන්නවා. හිත පාරන සමහර සිදුවීම් නිසා රැලි වෙනකන් නිදි මරණ අය ඕන තරම් ඉන්නවා ලෝකේ. බලාපොරොත්තු වෙන දේ නොලැබුණා, විශ්වාසයන් කැඩිලා ගියා, අපට ආදරයේ සෙනෙහස දක්වපු අය අපෙන් ඈත් වෙලා ගියා, විශ්වාසය තබපු අය ඒ විශ්වාසය මොහොතකින් කඩලා දැම්මා, අපට පාඩු කරා, අලාභ කළා. මේ ආදී වශයෙන් මේ පුද්ගලයෙකුගේ මනසට දැඩි ලෙස වද දෙන පීඩාකාරී සිතුවිලි දවසකට බොහෝ ප්‍රමාණයක් එනවා. ඉතින් ওই හැම සිතුවිල්ලක් එක්කම කල්පනා කර කර ඉන්න ගියොත් ඒ මනස නොසන්සුන් වෙනවා. එහෙම නැත්නම් උද්ධච්චයෙන් යුක්ත වෙනවා, කුක්කුච්චයෙන් යුක්ත වෙනවා, උද්ධච්ච කුක්කුච්චයෙන් යුක්ත වෙනවා. එහෙම සිතකට ලෙහෙසියෙන් පහසු නිින්දක් ලබන්න බෑ. නිින්ද ලැබුවත් ඒක සුවදායක වෙන්නේ නැහැ. ඒ වගේම නිින්ද ලැබුවත් ඒ නිින්ද තුලින් බලාපොරොත්තු වෙන කාය විශ්‍රාමය ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෛත්‍රී වඩන ශ්‍රාවකයා සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාදීව මෙත් වඩනවා. ඒ මෙත් වඩනකොට එක පැත්තකින් සිත පුදුම විදිහට නිවි යනවා. මෛත්‍රී වැඩිම වශයෙන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල ජවන් වාර පහළ වෙනකොට ඒ සිතත් එක්ක පහළ වෙනවා චිත්තජ රූප කලාප. ඒ චිත්තජ රූප කලාප බොහොම සාන්ත, බොහොම ප්‍රසන්න, බොහොම නිවුන, ඒ වගේම ඊ타ත්ම සැහැල්ලු පස්සබ්දයෙන් යුක්ත රූප කලාප බවට පත් වෙනවා. ආන්නේ රූප කලාප පහළ වෙනකොට මේ ශරීරය පවා පුදුම විදිහට නිවනවා. මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව
පාලනය කරනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් ඇතිවන රූප කලාප අනුසාරයෙන්. එතකොට ශරීරයේ තියෙන තේජෝ ධාතුව පාලනය කරනකොට සමනය කරනකොට සෑහෙන තරමට මේ ශරීරය නිවි යනවා. ඒකත් එයාට සුවදායක නින්දකට මේ රූපමය වශයෙන් නැත්තම් මේ සතර මහා භූත වලින් සමන් මේ සකසිච්ච මේ ශරීරය එලෙසින් නිවි ගිහිල්ලා සුවදායක නින්දකට උපකාර වෙනවා. අපි කවුරුත් දන්නවා තේජෝ ධාතුව අධික වුණොත් මේ ශරීරයේ උණුහුම් ගෑනුනොත් නින්ද යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ තුලිනුත් මේ ගත නිමාලනවා මෛත්‍රී භාවනාව. එතකොට සිතත් නිමාලනවා. ගතත් නිමාලද්දී සිතත් නිමාලද්දී සුවසේ නින්ද යනවා කියන එක අපි දන්නවා. ඒ නිසා ගතත් නිමී ගිහිලා සිතත් නිමී ගිහිලා සුවදායක නින්දක් ලබන්න නම් මෛත්‍රී භාවනාව උපකාර වෙනවා කියලා භාග්‍යවතුන් අපි දේශනා කළා. සුවදායක නින්දක් ලබන්න බලාපොරොත්තු වෙන මිනිස්සු එහෙනම් මොකද්ද කරන්න ඕනේ? නින්දට පෙර අඩුම වශයෙන් පැය භාගයක්වත් සියලු සත්වයන් වෙත මෙත් වඩන්න ඕන. ඒ කියන්නේ මෛත්‍රිය කියන එකෙන් අදහස් කරන්න ජීවන්ත සියලු සත්වයන් වෙත මිත්‍රත්වය, හිතෛෂී භාවය පැතිරවීම. එතකොට හිතෛෂී භාවයේ මිත්‍රත්වයේ පතුරවද්දී සීමාවක් තියාගන්නේ නැහැ. සීමා සම්භේදනයෙන් යුතුව සියලු සත්වයන් වෙත හිතවත්, මැදහත්, අහිතවත් මේ සියලු සත්වයන් වෙත අපි මිත්‍රත්වයේ පතුරවා හරිනවා. සුවපත් භාවය ලැබේවා ඔවුන්ට කියලා අපේක්ෂා කරනවා. නිරෝගී භාවය අපේක්ෂා කරනවා. ඔවුන්ගේ ජීවිතවල තියෙන යහපත් දේ අනුමෝදන් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිතවලට ලැබෙන්නට තියෙන යම් දුකක් වේ නම් අපි ඒක අනුමෝදන් වෙන්නේ නැහැ. ඒක ඉවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ওই විදිහට තමන් සැපයට යම්සේද කැමති අන්‍යයන්ගේ සැපයත් එලෙසින්ම අපේක්ෂා කිරීමයි මේ මෛත්‍රියේ පරමාර්ථය වෙන්නේ. ඉතින් එහෙම කරනකොට කොහොමත් හිත නිමෙනවා, ගත නිමෙනවා, සෝදායක නින්දක් ලැබෙනවා. ඒ වගේම තමයි ජීවන්ත දැන් ද්වේෂය කියන්නේ බොහොම නපුරු චෛතසිකයක්නේ. ද්වේෂය ඇති වුණාට පස්සේ සිත ගත දවාලනවා. ඒක බොහොම ප්‍රසිද්ධ කාරණයක්. තරහක් ඇති වුණාට පස්සේ මූණේ වර්ණය පවා වෙනස් වෙලා ගිහිල්ලා ඊළඟට මේ ශරීරයේ පවා උණුසුම් වෙලා ප්‍රකෝපකාරී වෙලා බොහොම ආවේගශීලී හරි නපුරු වෙනවා. ඒ ද්වේෂයේ ස්වභාවය එහෙම තමයි. ඡණ්ඩික්ක භාවයේ ද්වේෂයේ ස්වභාවයයි කියලා කියනවා. එතකොට ඒ ඡණ්ඩ ප්‍රචණ්ඩ ස්වභාවයෙන් යුක්ත සිතකුයි ඊටම සරිලන ගතකුයි ඇතුණාට පස්සේ යාට එක ඉරියව්වකවත් ඉන්න බෑ. ඉතින් සුවදායක නින්දක් කෙසේවත් ලැබෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතේ මිනිසුන්ට නිදා ගන්න පැය කිහිපේ සුවදායක ශාන්ත නින්දක් කරගන්නත් මේ මෛත්‍රී භාවනාව උපකාර වෙනවා කියලා දේශනා කළා. ඒක පළමු ආනිසංසය. මෙත් වඩන අය නිදාගත්තත් ජීවන්ත ඒ නිදා ගන්න යම් ඉරියව්වකින්ද එලෙසින්ම පිබිදෙනවා. නිදා ගන්න ඉරියව්වෙන්ම එලෙසින්ම මේ දැන් නිදාගත්ත වගේ බොහොම ප්‍රබුද්ධ ලෙස පිබිදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සුවදායක නින්දක් ලැබීම පළමු ආනිසංසයක් ලෙස වදාලා. එහෙම අපේ හාමුදුරනේ තාමත්ම පැහැදිලි ඔබ වහන්සේගේ ඒ පැහැදිලි කිරීම මේ දේශනාව අහගෙන ඉද්දි මට හිතුණු කාරණාවක් තමයි සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ වර්තමාන සමාජය තුළ අපි දැන් කාලය ගත කරන්නේ හැම වෙලේම ඇවිලුණු සිත් සතන් පෙරදරි කරගෙන මේ වගේ අවස්ථාවන් වලදී අපට මෛත්‍රී වඩන්නට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට අපි එදිනදා ජීවිතය තුළ කාල වේලාවක් වෙන් කරවා ගන්නට පුළුවන්කම තිබෙනවාද කියන කාරණාව සමහරක් කෙනෙකුට මේ දේශනාව අහගෙන ඉද්දි ශ්‍රවණය කරද්දී දැනන්නට පුළුවන් අපේ හාමුදුරනේ. එහෙම පිරිස් වලට අපි දෙන්න පුළුවන් අවවාදය මොකක්ද අපේ හාමුදුරුවෝ? වෙනත් ජීවන්ත අපේ ජීවිතයේ සෙසු සෑම කටයුත්තකටම අවස්ථාව අපි සලසා ගන්නවා. ඒ වගේම තමයි වටිනාකම තදින් හිතට දැනෙන දේවල් සඳහා අපේ ජීවිතයේ කාලය ඕන තරම් වෙන් වෙනවා. අපි හිතුවා නම් අසවල් ගමන අපට වටිනවා කියලා, අසවල් කතාව වටිනවා කියලා, අසවල් දේ දැකීම වටිනවා, අසවල් දේ ඇසීම වටිනවා ආදී වශයෙන් යම් යම් දේවල් වලට ජීවිතේ වටිනාකම් ලබා දෙන්නේ යම් පමණකටද ඒ දේවල් ජීවිතේ ප්‍රකට දේවල් බවට පත් වෙනවා. ඒ සඳහා කාලය වෙන් වෙනවා. නිදි මරාගෙන වද ඒ වගේ දේවල් අනුගමනය කරනවා. ඉතින් පුද්ගලයෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍යම මෙලොවට පරලොවට සැනසෙල්ල උපදවා දෙන අවශ්‍යම දෙයක් තමයි මේ උතුම් භාවනාව. හෙවත් මෙත් වැඩීම. ඒ වගේම මේ ජීවිතයේ සැනසෙල්ලට පරලොව ජීවිතයේ සුගතියට කෙලවර ශාන්ත නිවනට උපකාරක ධර්මයක්. ඉතින් ඒ නිසා එහි වටිනාකම වැඩි වැඩියෙන් දැක්කොත් ජීවිතේ වේලාවක් සකසා ගැනීමට හැකි වෙනවා මෙත් වඩන්නට. ඒ වගේම වාඩි වෙලා පමණක් නෙමේ ගමන් බිමන් කරමින් උවද සෙසු කාර්යයන්හි නියැලෙමින් උවද මේ මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන්.
සිත සත්වයන් කෙරෙහි හිතයිශී භාවයෙන් පැවැත්වීමට ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පුළුවන්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන මෙන්න මේ සිතුවිල්ල හිත ඇතුලේ නැවත නැවත උපදවාලන එක කරන්න බැරි කාටද? උවමනාව තිබේනම්. ඉතින් ඒ නිසා ගමන් කරමින් වුවත් වාඩි වෙලා වුවද ඒ වගේම වෙන යම් ඉරියාපතයකින් වුවත් වෙන යම් කටයුත්තක යෙදෙමින් වුවත් ඒ ශ්‍රාවකයාට පුළුවන් සත්වයන් වෙත මෛත්‍රිය පතුරවමින් මෙත් වඩමින් කල් ගෙවන්න. අමුතුවෙන් වෙලාවක් වෙන් කරගන්න බැරි වුණත් රැකී ආරක්ෂාවට යන්නේන ගමන් ගෙදර දොරේ වැඩ ටික කරන ගමන් ඒ වගේම යම් ආකාරයකින් වාඩි වෙලා හරි එහෙම නැත්නම් ඇඳ කොහ වැතිරිලා ඉන්න ගමන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන මේ සිතුවිල්ල පුරුදු කරන්න පුළුවන්. ඒ සඳහා මුලින් යම් ආරම්භයක් ලැබුවාම එහි වටිනාකම දැක්කහම ඕනම කෙනෙකුට මෙත් වැඩීම සඳහා ජීවිතේ වේලාවක් වෙන් කර ගැනීම අපහසු කාරණයක් නෙවෙයි. ඉතින් තමන්ම වටිනාකම දකින්න ඕනි. තමන්ම එහි ආනිසංසය දකින්න ඕනි. තමන්ට සැලසෙන සිත සෞභාග්‍ය දකින්න ඕනි. මෛත්‍රී වැඩීමෙන් ලැබිය හැකි උත්තමාර්ථය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් මෙනෙහි කරන්න ඕනි. ඒ වගේම ශාස්ත්‍රූන් වහන්සේට අසීමිත ගෞරවයක් තිබේ නම් මේ සම්මා සම්බුද්ධ ශාසනය පිහිට ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මෛත්‍රී වැඩීම අවශ්‍යමයි. ඒ වගේම තමයි ජීවන්ත අපි හැමදෙනාම එක අතකින් ගත්තොත් හරියට අර මරණයට නියම වූ ගව රැලක් වගේ ඕනම මොහොතක ඕනම තැනකදී ජීවිතයෙන් සමගන්නට සූදානමින් ඉන්න ඕන. ඒ වගේම මගඵල ලැබලා නැත්නම් ඕනම මොහොතක සතර අපා දුක අපේක්ෂා කරන්න ඕනේ අකමැති වුණත්. ඉතින් එහෙව් අපට මෙවන් උතුම් මාවතක් විවර වෙලා තියෙද්දී මෙත් වඩන්න වෙලාවක් නැහැ කියලා අපි කියනවනම් කොච්චර අසරණයිද. ඉතින් ඒ කියන්නේ අපට දැනිලා නැහැ මේ සංසාරේ දුක. තාම අපට දැනිලා නැහැ මේ හෙට දවසේ හිමි වෙන්නට නියමිත සතර අපා දුක. ඉතින් ඒව ගැනත් මෙනෙහි කරලා කෙසේ හෝ අවස්ථාවක් හදාගෙන පැය භාගයක් පැයක් නිහඬව ගත එක ඉරියව්වක තබාගෙන මෙත් වඩන්න හැම ශ්‍රාවකෙක්ම අවංක වශයෙන් පුරුදු වෙන්න ඕනි. එහෙමයි. එහෙමයි අපේ හාමුදුරනේ ඊ타ත්ම පැහැදිලි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම විශේෂයෙන්ම ඔබ වහන්සේ දේශනා කළ සුවිශේෂී කාරණාවක් තමයි අපට මෛත්‍රී ප්‍රගුණ කරන්නට මෛත්‍රිය වඩන්නට අපේ එදිනදා ජීවිතයේ සිදු කරන කාර්යයන් සිදු කරද්දීම අපේ සිත එක තැනක තබාගෙන කරගන්නට පුළුවන් කියන කාරණාව. ඉතින් ඒ ආශ්‍රිතයන් ඒ ආභාෂයන් අපගේ ජීවිතවලට එකතු කරගැනීමෙන් අපි හැම කෙනෙක්ම මෛත්‍රී සහගත සිත් සතන් පෙරදරි කරගැනීමෙන් මේ සමාජය තුළ ජීවත් වනවා නම් මේ සමාජය මීට වඩා සත්පුරුෂ සමාජයක් බවට පත්වනවා නොඅනුමානයි. ඉතින් ඒ නිසා තමයි අද දවසේ සද්ධර්ම ප්‍රභා වැඩසටහන තුළින් මෙත්තානිසංස සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කරගැනීමෙන් ඔබට මේ පැහැදිලි කිරීම අපි මේ පුණ්‍යවන්ත හෝරාව තුළ සිදු කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අද මෙත්තානිසංස සූත්‍ර දේශනාවේ මාතෘකාව බවට පත් කරගෙන පළමුවන කාරණාව පිළිබඳව සුවසේ නිින්ද යාම කියන කාරණාව පිළිබඳව අපේ දේශකයන්න් වහන්සේගෙන් අපි පැහැදිලි කරගන්නට කටයුතු කළා. අපේ හාමුදුරනේ දෙවණියට සඳහන් වන කාරණාව තමයි සුවසේ පිබිදෙන්නට පුළුවන් කියන කාරණාව මෛත්‍රිය වැඩිම තුලින්. අපේ හාමුදුරනේ මේ කාරණාව පිළිබඳවත් ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් දැනගන්නට කැමතියි. පින්වත් ජීවන්ත උදේ පාන්දර අවදි වෙනවා කියන එක බොහෝ දෙනාට හරි වදයක් නේ. සමහර විට 10-12 වතාවක් කතා කරන්නට ඕනි අවදි වෙන්න කියලා. ওই දරුවන්ට සමහර වැඩිහිටියන්ට උනත් එහෙම තමයි. කොච්චර කතා කළත් ආයෙමත් නින්දට වැටෙනවා. හරියට මත් වුණා වගේ. එතකොට මේ මෛත්‍රී වැඩිීමේ ආනිසංස වශයෙන් සුවසේ නින්ද යනවා වගේම සුවසේ පිබිදෙනවා. ඒ නිදා ගන්න හෝරා කිහිපයේ සුවදායක නින්දක් ලැබුණාම අවශ්‍ය කරන කාය පස්සබ්දිය, කායික සැහැල්ලුව, කායික නිවීම, කායික විශ්‍රාමයේ විවේකයේ ශ්‍රාවකයාට හොඳට ලැබෙන නිසා අපහසුවකින් තොරව හරියට පුටුවක වාඩි වෙලා ඉඳලා නැගිටිනවා වගේ නිින්දෙන් අවදි වෙන්න පුළුවන්. ගතේ කිසිම රුදාවක් නැතුව, වේදනාවක් නැතුව, ඇවිලිල්ලක් නැතුව සුවසේ අවදි වීමත් මේ මෙත් වඩන ශ්‍රාවකයාට ලැබෙන ආනිසංසයක්. ඒ නිසා සුවදායක නින්දකට ප්‍රවේශ වීමක් වගේම ඒ නින්ද අහවර කළ සුවදායක ලෙස ඕනම මොහොතක නැගිටින්න. දැන් අපි හිතමු අපට උදේ පාන්දර ගමනක් බිමනක් යන්න තියෙනවා. එතකොට සමහර අවස්ථාවක ඒ සඳහා තව කෙනෙක් කතා කරන්න ඕනි. එහෙම නැත්නම් වෙන යම් ආකාරයකින් ඒ අවදි වෙන අවශ්‍ය කරන වෙලාව සටහන් කරගන්නවා. නමුත් ඒ එකම දෙයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතුවොත්
උදේ 4ට අවදි වෙන්න ඕනේ කියලා මෛත්‍රී වඩලා හොඳට මෙත් වඩලා නිින්ද යන වෙලාවේ අදිෂ්ඨාන කරනවා හෙට උදේ 4ට මම අවදි වෙනවා කියලා. මේ අදිෂ්ඨානයේ මේ සිතුවිල්ල 3-4 වතාවක් හිතට අරගෙන සැතපෙනවා නැත්තම් නිදා ගන්නවා. හරියටම 4 යම් තප්පරයකින් දෙලැඹෙන්නේ හරියට මේ වෙලාවට අවදි වෙනවා. ඒක හරි ආශ්චර්යමත්. පුහුණු වෙච්ච කෙනෙක් ඒ ගැන දන්නවා. ඒ නිසා අපට පුළුවන් ඕනම වෙලාවක ඒ නිින්ද අපිට පැය 2කින් හෝ 3කින් හෝ 4කින් හෝ 6කින් හෝ එහෙම නැත්නම් පැය 7-8කින් හෝ අවසන් කරලා අවශ්‍ය කරන තත්පරයට අවදි වීමේ හැකියාවක් ලැබෙනවා මේ මෙත් වඩද්දී. ඒක විශේෂයෙන් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංසයක්. සසු භාවනාවන්ගෙනුත් ඒ ආනිසංසය ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ සුවදායක ප්‍රබුද්ධ භාවයකට, සුවදායක පිබිදීමකට අපහසුවකින් තොරව ඇඟමැලි කඩන්නේ නැතිව එපා වෙලා ද්වේෂයෙන් බොහෝ දෙනා අවදි වෙන්නේ, හිතේ තරහෙන් අවදි වෙන්නේ. එතකොට එහෙම නොවි හරියට මලක් පිපෙනවා වගේ සිනහමුසු මුහුණින් වෙහෙසක් නැතුව අවදි වෙන්න පුළුවන් හොඳට මෙත් වඩන ශ්‍රාවකයාට. ඒ වගේ මේ අවදි වෙච්ච ගමන්මත් එයාගේ හිතට එන්නේ මෛත්‍රී අරමුණක්. අර සත්වයෝ සුවපත් වෙත්වා කියලා ප්‍රගුණ කරපු සිතුවිල්ලක් තියෙනවානේ. ආන්නේ සිතුවිල්ල අවදි වෙනකොටම හිතට එනවා. එතකොට හිත ඇතුලේ නැවත වතාවක් මෛත්‍රිය පිහිටනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. ඒ කියන්නේ හිත හොඳට නිමාලනවා. ගතත් නිවෙනවා. එතකොට නිමිච්ච සිතකුයි නිමිච්ච ගතකුයි එකතු වුණාම සෝදායක නින්දක් කොහොමද ලැබෙනවා? සෝදායක පිබිදීමක් කොහොමද ලැබෙනවා? ඉතින් ඒ නිසා සුවදායකව පිබිදෙන්න ගිහි වේවා පැවිදි වේවා බලාපොරොත්තු වෙනවා නම් සතුටින් පිබිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඕනම වෙලාවක පිබිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් වෙහෙසකින් පීඩනයකින් තොරව අවදි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් කල යුත්තේ කොහොමද? මෙත් වඩන එක. දැන් බොහෝ දෙනා ලෝකේ නිින්ද යන්නේ නැති වුනහම බෙහෙත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ ශරීරයට නිින්ද ලබන්න නොහැකි වුණාට පස්සේ හරියාකාරව මනසෙන් ආකූල ස්වභාවයකටපත් වෙනවා. ඒ ව්‍යාකූල භාවය තුළ තවත් සිහි කල්පනාව නැති වෙලා යනවා. එතකොට මේ සිහියනේ හොඳට පුරුදු වෙන්නේ මේ භාවනාව තුළ. එතකොට සිහිය පුරුදු වෙනකොට සෝමනස්ස සාගත සිතුවිලි ධාරා මතු වෙනකොට සුවදායක නින්දකට යෑම වගේම සුවදායක පිබිදීමකට මේ මෛත්‍රී භාවනාව වාජීකරණයක් වගේ ඖෂධයක් වගේ උපකාර වෙනවා. එහෙම අපේ හාමුදුරනේ සුවසේ පිබිදෙන්නට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුළින් අපට අත්වන්නා වූ ආනිසංස පිළිබඳවයි අපේ පින්වත් දේශකයන්න් වහන්සේ අපට මනාවට පැහැදිලි කළේ. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුළින් අපට ලැබෙනා වූ ආනිසංස එකට එකට අනුපද්ධිත කාරණාවන් විශේෂයෙන්ම සුවසේ නිින්ද යාම, ඒ වගේම සුවසේ පිබිදීම කියන කාරණාවන් දෙක පිළිබඳවම අපේ දේශකයන්න් වහන්සේ අපට මනාවට පැහැදිලි කළා. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන තුන්වන කාරණාවත් මේ පළමු සහ දෙවන කාරණාවන් දෙකටම අනුබද්ධිත බව අපට වටහා ගන්නට පුළුවන්. තුන්වන කාරණාවේ සඳහන් වන්නේ අප සුවසේ නිදාගත් විට හෝ සුවසේ පිබිදෙන විට අපි අවබෝධ කරගන්න යුතු තවත් කාරණාවක් බවට පත්වන නින්දේදී අපට නපුරු සිහින නොපෙනීම කියන කාරණාවයි තුන්වන කාරණාව බවට මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තිබෙන්නේ. අපි බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි අපි නිදාගත් විට අපිට නපුරු සිහින පෙනෙන්නට පටන් ගන්න අවස්ථාවන් අපි හැම කෙනෙකුගේම ජීවිතවල තිබෙනවා. ඒ නිසා අපේ දේශකයන් වහන්සේගෙන් අපි දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා මේ මෛත්‍රී භාවනාව වැඩිම තුලින් මෛත්‍රිය වැඩිම තුලින් නපුරු සිහින නොපෙනීමට හේතු වන්නේ කොහොමද කියන කාරණාව හඳුන්වන්නේ. පින්වත් ජීවන්ත න පාපකං සුපිනම් පස්සති. නපුරු හීන දකින්න ලැබෙන්නේ නැහැ කාටද? මේ මෙත් වඩන ශ්‍රාවකයාට. එහෙමයි. සමහර ඇත්තෝ සිහිනයෙන් නැත්තම් නින්දට ගියාට පස්සේ කොච්චර පෙරලෙනවද? ඒ වගේම සමහර අය කෑ ගහනවා, හීනෙන් විවිධාකාර දේවල් කියවනවා, නම් දොඩවනවා කියන්නේ. එතකොට සමහර හීනෙන් hina වෙනවා, හීනෙන් දත් මිටි කනවා. ඒ වගේම අත්පා දිග හරිනවා. සමහරු නැගිටලා යනවා හීනෙන්. ඇවිදිනවා. එතකොට සමහරු බය වෙලා හයියෙන් කෑ ගහනවා. ඉතින් මේ විදිහට ඒ ලබන නිින්ද කිසිම සුවදායක බවක් නැහැ. මනස හරීම පීඩාවෙන්, ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් ඔහුගේ හිත ඇතුලේ තියෙන දේවල් මේ හරියට නිින්දක් නොලැබෙනකොට නපුරු සිහින දැකීම වශයෙන් මතුවලා එනවා. එතකොට නපුරු සිහින කොහොමද සිහින පෙනෙද්දී කාරණා කිහිපයක් ඔස්සේ තමයි සිහින පෙන්නේ. ධාතු ක්ෂෝභ එක කාරණයක්. ඒ කියන්නේ වාපිත් සෙම් කිපිලා සිහින පේනවා. ඊළඟට අනුභූත පූර්ව ආරම්භන කලින් හිතටගත් ආරමුණු මතුවලා ඒ ස්වභාවයන් දැක ගන්න ලැබෙනවා. දේවතෝපසංහාර
දෙවිවරු විසින් යම් සිහින පෙන්වන සමහරට අමනුෂ්‍ය പ്രേත භූත වගේ හීන ගණයේ නපුරු ගණයේ අමනුෂ්‍යයන් විසින් විවිධ දේවල් පේන්න සලස්වනවා. ඉතින් ওই විදිහට මේ හිතට නිදාගෙන ඉන්න කාලය ඇතුළත ක්ෂණිකව අවදි වීම වශයෙන් ඒ සිහින පේනකොට සමහර විට ඒ අතරට ද්වේෂ මූල ජවන් වාර දේශ මූල සිත් පහළ වෙනවා. නිදාගෙන ඉන්න කාලයේ දැන් නිදා ගන්නවා කියන්නේ ජීවන්ත භවාංග සිත් පහළ වීමට. භවාංග සිත් සම්තතියක් එක දිගට පහළ වෙනවා නම් අඛණ්ඩ වාහන එකට කියනවා නින්ද කියලා. එතකොට මේ භවාංග සිත් පහළ වෙන එක ටිකකට නතර වෙලා ඒ අතර කාලයේ ද්වේෂ මූල සිත්, ලෝභ මූල සිත් පහළ වෙනකොට නපුරු සීන දකින්නවා කියලා කියනවා. එතකොට මේ නපුරු සීන දකින්නේ නම් ඒ අවස්ථාව තුළ ද්වේෂ මූල හෝ ලෝභ මූල හෝ ඒ අකුසල් සිත් පහළ වීම හේතු කරගෙන. එතකොට ඒවා පහළ වෙද්දී දැන් ධාතු ක්ෂෝභ වශයෙන් පහළ වෙන හිණ තියෙනවා ධාතු කිපීම වශයෙන් නැත්නම් වාපිත්සම් කිපීම වශයෙන්. එතකොට ඒ වගේ ඒවා උවද මේ මෛත්‍රී භාවනාමය ආනිසංස වශයෙන් වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔය අමනුෂ්‍යයන් විසින් කරන යම් බලපෑම් තියෙනවා නම් මේ මෛත්‍රී වඩනකොට කොහොමත් ඒවා දුර වෙලා ගිහිල්ලා ඒ වගේ නපුරු සිහින පේන්නෙම නැහැ. ඊළඟට මෛත්‍රියෙන් ඉන්න ශ්‍රාවකයාට පෙනෙන්න පුළුවන් මිහිරි හීන. දැන් අපේ මහා මායා දේවීන් වහන්සේ දා ඇසලපුන් පොහෝ දවසක සිරිහානේ සතපෙලා එනකොට මිහිරි සිහිනයක් දැක්කේ. ඒ වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ හෙටයි ලෝතුරා බුද්ධරාජයටපත් වෙන්නේ කියලා අද වගේ දවසක රාත්‍රියේ සීන පහක් දැක්කේ. ආන්නේවා මිහිරි සීන, ඉෂ්ටවන සීන, සුභ හීන. එතකොට ආන්නේ වගේ සුභ හීන, මිහිරි හීන පෙනෙනවා මෛත්‍රී වඩන ශ්‍රාවකයාට. ඇතැම් විට දෙවිවරු දිව්‍ය විමාන ඒ වගේම නන්දන වනෝද්‍යාන මේ වගේ මිහිරි අරමුණු දකින්න ලැබෙනවා. මහා සංඝරත්නය පේනවා. දන් පැන් පූජා කරන හැටි, මල් පූජා කරන හැටි, චෛත්‍ය වන්දනා කරන හැටි. ඒ වගේම සිල්වත් ස්වාමින් වහන්සේලා වඩින හැටි මේ වගේ මිහිරි හීන පේනවා. මේ මෛත්‍රී වඩද්දී. එතකොට නපුරු හීන, හිත රිද්දන හීන, භයානක හීන මේවා පේන්නේ නැහැ. ඒ වගේම අනතුරු වෙන්න තියෙනවා නම් මොනවා හරි ජීවිතේ ඒවා වළක්වන ආකාරයේ පෙර නිමිති දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ගමනක් බිමනක් යන්න ඉන්නවා නම් ඒ වගේම හෙට අනිද්දා දවසේ සිදුවෙන යම් සිදුවීමක් තියෙනවා නම් මෙම සිහිනෙන් හෝ පෙන්눔 කරනවා මේ මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ වෙච්ච ශ්‍රාවකයාට. ඉතින් ඒ නිසා මෛත්‍රී වැඩිම තුලින් නපුරු සිහින නොදක මිහිරි සිහින දකිමින් සුවදායක නින්දකට ගමන් කළ සුවදායක පිබිදීමකින් මුළු නින්දම සාන්ත සීතල කරගන්න පුළුවන්. එහෙමයි. මෙත්තානිසංස සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කරගෙන අද දවසේ අපි සද්ධර්ම ප්‍රභා වැඩසටහන ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරනවා. විශේෂයෙන්ම මෙත්තානිසංස සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන්නා වූ තුන්වන කාරණා විදියට සඳහන් වන නපුරු සිහින නොදකීම කියන කාරණාව පිළිබඳවයි අපේ පින්වත් දේශකයන්න් වහන්සේ අපට මනාවට පැහැදිලි කළේ. විශේෂයෙන්ම ඔබට නින්දේදී නපුරු සිහින පෙනෙනවා නම් ඔබට අත්හදා බැලීමක් සිදු කරන්නට පුළුවන්. නිදා ගැනීමට පෙර ඔබ මෛත්‍රිය මෙනෙහි කරමින් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරමින් නින්දට ගොස් ඔබට අත්හදා බැලීමක් සිදු කරන්නට පුළුවන්. ඔබට පෙරදා මෙන්නේ නපුරු සිහින පෙනෙනවාද නැද්ද කියන කාරණාව. ඉතින් ඒ පිළිබඳවත් ඔබට සිහිපත් කරමින් අපි අපේ වැඩසටහන අපේ දේශනාව අපි ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන හතරවන කාරණාව බවට පත්වන්නේ මිනිසුන්ට ප්‍රිය වීම කියන කාරණාව. අපි සමාජය තුළ බොහෝමයක් දෙනෙක් අපි හැම කෙනෙක්ම අනිකුත් මිනිසුන්ට ප්‍රියවන ආකාරයට ජීවත් වන්නට ජීවිතය පවත්වාගෙන යන්නට අපේක්ෂා කරනවා. නමුත් මේ කාරණාව ඉෂ්ට කරගන්නට සමාජය තුළ පුළුවන්කම ලැබෙන්නේ ඉතාමත් අතලොස්සකට පමණයි. ඒ නිසා මේ කාරණාව පිළිබඳව ඔබ දැනුවත් වීම, ඔබ පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වන නිසා අපේ දේශකයන්න් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුළින් මිනිසුන්ට ප්‍රියවන්නේ අපේ ජීවිත මිනිසුන්ට ප්‍රියවන්නේ කොහොමද කියන කාරණාව අප වෙනුවෙන් පැහැදිලි කර දෙන්නට. පින්වත් ජීවන්ත බුදුරජාණන් වහන්සේ වදාළේ සුවදායක නින්දත් සුවදායක පිබිදීමත් අතර නපුරු සිහින නොදැක සාමාන්‍ය ජීවිතයේ දවස ගත කරන්න, රාත්‍රිය පහන් කරන්න මෛත්‍රී උපකාර වෙනවා කියලා. එහෙමයි. බොහෝ දෙනා නින්දට ගිහිල්ලා සමහරට කොට්ට කීයක් නම් ඔළුවට තියාගනවද කකුල් වලට තියාගනවද ඒත් සුවදායක නින්දක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලී කොට්ටයක් ඔළුවට තියාගෙන ඒ ගත කරන රාත්‍රී කාලය ඉතා සුවසේ පහන් කරනවා මෛත්‍රිය නිසා. ඊළඟට දවසක් දා ඔය ආලවක කුමාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගහක් යට වැඩ ඉන්නකොට උදේ පාන්දර එනවා මේ කුමාරයා සහ යාළුවෝ පිරිසක්.
ඉතින් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහලා සිරිපා වන්දනා කරලා බලනකොට තථාගතයන් වහන්සේ රාත්‍රියේ වැඩ හිටපු ගහේ කොළ නැහැ. ඉපල් ටික විතරයි. ඉතින් හිම වැටෙන කාලේ බොහොම සීතලයි. සුළඟකුත් හමාගෙන යනවා හරි සීතල සුළඟක්. ඉතින් මේ කුමාරයා අහනවා ස්වාමීනි ඊයේ සුවසේ කල් ගෙව්වද? රාජකුමාරය මේ ලෝකේ සුවදායක ලෙස රැය පහන් කරන යම් කෙනෙක් ඉන්නවනම් ඒ අය අතර මමත් කෙනෙක් කිව්වා භාග්‍යවතුන් වහන්සේ. ඉතින් ස්වාමීනි මෙච්චර සීතලේ මෙච්චර හිම වැටෙද්දි මේ සීතල සුළං හමද්දි කොහොමද? එතකොට ආන්නේ වෙලාවේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන රාජකුමාරය මේ ලෝකේ මිනිසු කොච්චර සිරියහන් වල සැතපුණත් ඔවුන්ට මේ රාගය නිසා ඇතිවන චිත්ත දාහයන් තියෙනවා. එතකොට ඒ රාගය නිසා සමහරු කොච්චර සිරියහනක හිටියත් රැලි වෙනකන් කල්පනා කර කර ඉන්නවා මේ රාග දැවිල්ල නිසා. ඊළඟට ද්වේෂය වෛරය හදාගෙන වෛරයෙන් හින්දා රැලි වෙනකන් කල්පනා වේදලා ඉන්න පලි ගන්න. ඊළඟට මෝහය මානය කියපු කරපු දේවල් අපහසුතා එල්ල වෙච්ච හැටි තමන්ගේ දේපල වලට හානි කරපුවා. ඒ වගේම තමන් පරදවපුවා. මේ ආදී වශයෙන් නොඑක් විසම සිතුවිලිත් එක කොච්චර සිරිහානක හිටියත් කොච්චර ආරක්ෂා මැද හිටියත් එයාට සෝදායක නින්දකුත් නැහැ පිබිදීමකුත් නැහැ. පේන තරම් පේන්නේ නපුරු හීන. ඉතින් මේ කුමාරයාට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මට රාගයෙන් ඇතිවන දැවිලි නැහැ. ද්වේෂයෙන් ඇතිවන මෝහයෙන් ඇතිවන කෙලෙසුන්ගෙන් ඇතිවන දැවිලි නැති නිසා මට සුවදායක ලෙස රාත්‍රිය පහන් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් පැහැදිලි එකෙන් කාරණාවක් මේ සිත කෙලෙසුන්ගෙන් ආකූල වෙන්න එයාගේ කිසිම ඉරියාපතයක් සුවදායක වෙන්නේ නැහැ. කිසිම හැසිරීමක් සාන්ත සීතල වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට මේ අනුස්සානම් පියෝ හෝති මේකට ප්‍රතිබද්ධ කාරණයක්. මෙත් වඩන කෙනා මිනිසුන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. ජනාදරයට පාත්‍ර වෙනවා. ඒ වගේම මෙත් වඩන ශ්‍රාවකයා දෙස ඕනම කෙනෙක් බලන්න කැමති. ඒ මෛත්‍රී ආනිසංසයක් ඒක. ඒ මෛත්‍රී වඩන පුද්ගලයෙක් ඕනම පිරිසක් මැදට ගියාම වෛර ගිනිදැල් නැති වෙලා යනවා. ඒ සිතේ මෛත්‍රිය ඇති වෙනකොට මෙත්තා සහගත සිතුවිලි ධාරා පහළ වෙනකොට ඒකේ නිස්සන්ද ඵලය ලෙස බාහිර පාර්ශවයන්ට පවා මෛත්‍රිය ඇති වෙනවා. ඒකේ හැටි එහෙම තමයි. ඉතින් ඒ නිසා මිනිසුන්ට ප්‍රිය වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මිනිස්සු අතර පිළිගත් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෛත්‍රී සහගත වීම. මෙතෙන්දී ජීවන්ත මෛත්‍රී භාවනාවෙන් යුක්ත පුද්ගලයා කීවහම සිත ඇතුලෙන් මෙත් වඩනවා. ඒ වගේම මෛත්‍රී සහගත වචනත් කතා කරන්න ඕනේ. එහෙමයි. මිනිසුන්ට ප්‍රිය වෙන්නේ එහෙමනේ. ආමන්ත්‍රණය ආදරණීයයි. ආමන්ත්‍රණය මෛත්‍රී සහගතයි. ආමන්ත්‍රණය අව්‍යාජයි කාරුණිකයි. ආමන්ත්‍රණය මිහිරි හඬකිනුයි සිද්ධ කරන්නේ. ආන්නේම මිහිරි හඬින් කතා කරනකොට මිහිරි වචන කතා කරනකොට මෛත්‍රී වඩන කෙනා කොහොමත් තව කෙනෙකුගේ හිතක් රිද්දන වචන කතා කරන්නේ. කොච්චර වැරදි තිබුණා. ප්‍රතිවාදියා සතුරෙක් වුණත් කවුරු වුණත් මොනම හේතුවකින්වත් එයාගේ හිත රිද්දන්න කතා කරන්නේ නැහැ කවුද? මෛත්‍රී වඩන කෙනා. එතකොට මේ මෙත් වඩන ශ්‍රාවකයා තව කෙනෙකුගේ හිත රිද්දන්නේ නැති නිසා වචනයෙන්වත් ක්‍රියාවෙන්වත් සිතින්වත් එයාට ප්‍රතිචාරයේ හැටියට ලැබෙන්නේ මෛත්‍රී සහගත ප්‍රතිචාරය. සිනහමසු මුහුණින් බොහෝ දෙනා ඔහු දෙස බලනවා. ඒ වගේම මිහිරි වචන කතා කරනවා. ඒ වගේම සලකන උපකාර කරන්න කැමති වෙනවා. ඒ විදිහට මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම කියන මේ ක්‍රියාවන් තුළින් මේ පුද්ගලයාට මිනිස් පියසක මිනිසුන් අතර ඊටාම සුවසේ කාටවත් කරදරයක් නැතුව පරිබෝධයක් නැතුව ජීවත් වීමේ වාග්ය වරම වාසනාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මිනිසුන්ට ප්‍රිය වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ ආදරණීයයාට ප්‍රිය වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබේ ස්වාමියාගේ ආදරය දිනා ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබේ භාර්යාවගේ ආදරය දිනා ගන්න බලාපොරොත්තු වෙනවා නම්, දුවා දරුවන්ගේ ආදරය දිනා ගන්න බලාපොරොත්තු වෙනවා නම්, අම්මා තාත්තගේ සෙනෙහස ලබන්න බලාපොරොත්තු වෙනවා නම්, ගුරුවරුන්ගේ ආදරය සෙනෙහස ලබන්න බලාපොරොත්තු වෙනවා නම්, හිත මිත්‍රාදීන්ගෙන් ගෞරව සත්කාර ආදරය ලබන්න බලාපොරොත්තු මේ ජන සමාජයේ ආදරයේ ගෞරවයේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා නම් ඔබ මේ ජන සමාජයට ආදරයේ සෙනෙහස සිතුනුයි කයනුයි වචනෙනුයි දායාද කරන්න. ඒ දායාද කිරීම තමයි මේ මෛත්‍රියෙන් කරන්නේ. එතකොට මෛත්‍රියෙන් එසේ ආදරයේ සෙනෙහස මෛත්‍රී අනුකම්පාව හිතයිශී භාවය දායාද කරනකොට ඒක හේතුව වෙලා ඵලයේ ලෙස එයාට ජන සමාජයේ මිනිසුන්ගේ මේ ආදරයේ සෙනෙහස මෛත්‍රිය අඩුවක් නැතුව ලැබෙනවා. ඒක අන්දුට සත්‍යයක්. හොඳයි.
සියලු දේ පිළිබඳව උපේක්ෂා සහගත සිතින් දකිමින් මෛත්‍රිය පතුරවමින් අපි මේ සමාජය තුළ ජීවිතය ගත කළොත් අපට මේ සමාජය තුළ ජීවත් වන අනිකුත් මිනිසුන්ගේ ආදරය කරුණාව ප්‍රියවීම අපේ ජීවිතවලට ඇති කරගන්නට පුළුවන් කියන කාරණාවයි මේ කාරණාවේදී සාරාංශ වශයෙන් අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මෛත්‍රී සහගත සිතින් ජීවිතය ගත කිරීමේදී අපට ලැබෙන්නා වූ ආනිසංස ධර්මතාවයන් පිළිබඳව අපි අද දවසේදී සාකච්ඡා කරමින් මේ හෝරාව පුණ්‍යවන්ත හෝරාවක් බවට පත් කරගන්නට උත්සාහයක නිරත වන මොහොතේදී අපේ පින්වත් දේශකයන්න් වහන්සේගෙන් ඊළඟට අපි දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා මෙහි සඳහන් වන්නා වූ පස්වන කාරණාව බවට පත්වන අමනුෂ්‍යයන්ට ප්‍රේවීම කියන කාරණාව මෛත්‍රී මෙත්තානිසංස සූත්‍ර දේශනාව ඇසුරින් අපේ පින්වත් දේශකයන්න් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. පින්වත් ජීවන්ත අපි මේ ජීවත් වන ලෝකේ ප්‍රේතයන් යක්ෂයන් ආදී වශයෙන් බොහෝ අමනුෂ්‍යයන් ජීවත් වෙනවනේ. එහෙමයි. ඒ වගේම වෙසමුණි රජතුමා යටතේ ඉන්න යක්ෂයෝ ඊළඟට නාගයෝ ගුරුලු සුපර්ණ ආදී විශාල අමනුෂ්‍ය ප්‍රජාවක් එක තමයි මේ ලෝකේ මිනිසු ජීවත් වෙන්නේ. එතකොට ලෝකය කියලා කිව්වම සත්ව ලෝකේ මිනිසුන් කියන්නේ එක කොටසක් විතරයි. තිරිසන් සතුන් අපිට පේන්නේ ඉන්නවනේ. ප්‍රේතයෝ පේන්නේ නැහනේ. ඒ වගේම අසුරයන්, නිරේන සත්වයන් අපිට පේන්නේ නැති වුණාට ඒ අයන් මේ ලෝකෙට අයිති සත්ව කොටස්. ඊළඟට දෙවියෝ, බ්‍රහ්මයෝ. ඉතින් මේ සියලු සත්වයන් ඔවුනොවුන් අතර යම් සම්බන්ධීකරණයක් තියෙනවා. එතකොට දැන් අමනුෂ්‍යයන් කිව්වාම දෙවියෝ, යක්ෂයෝ ආදී වශයෙන් ඉන්න මේ අමනුෂ්‍යයන්ටත් මෛත්‍රී වඩන ශ්‍රාවකයා බොහෝම ප්‍රියමනාප කෙනෙක් වෙනවා. මෛත්‍රී වඩනවට ඔවුන් කැමති. මෛත්‍රියෙන් යුක්ත හිතක් තියෙනවා දකින්න එක ඔය දෙවිවරුන්ගේ හිම ප්‍රාර්ථනාව. මොකද දෙවිවරු කාටවත් වෛර කරන්නේ නැහනේ. ඒ නිසා දෙවිවරු හැම කෙනාටම මෙත් වඩන නිසා මිනිසුත් මෛත්‍රී වඩනවා දකින්න එක දෙවියන්ගේ ප්‍රාර්ථනාවක්. දෙවිවරු කැමති මිනිස්සු මෛත්‍රී වඩන එකට. එතකොට මෛත්‍රියෙන් යුක්ත මිනිසුන්ට දෙවියෝ, යක්ෂයෝ ආදී වශයෙන් හැම කෙනාම ප්‍රිය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය යක්ෂයෝ, අමනුෂ්‍යයෝ ස්වාමින් වහන්සේලාට එක අවස්ථාවක වනාන්තරයකදී කරදර කරානේ. ස්වාමීන් වහන්සේලාට ඇතුළු වෙලා සුවසේ භාවනා කරන්න දුන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න දුන්නේ නැහැ. නපුරු රූප පෙන්වනවා, නපුරු ශබ්ද ඇහෙන්න සලස්වනවා. අමිහිරි ගන්ධයන් ලැබෙන්න සලස්වනවා. ඊටාම බියජනක. ඉතින් අන්නේ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෛත්‍රී භාවනාව අන්තර්ගත කරණීය මෙත්ත සූත්‍රය. ඉතින් ඒ සූත්‍රය සජ්ජායනා කළා. ඒකේ තියෙන කරුණු ජීවිතයට ගලපගෙන මෙත් වඩන්න ගත්තාම ඒ සියලු අමනුෂ්‍යවරුම උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී ඉඳලා මේ ස්වාමින් වහන්සේලාට සිව්පසයෙන්ම උපස්ථාන කළා. එනිසා අමනුෂ්‍යයන්ගේ ආදරය ලබන්න බලාපොරොත්තු වෙනවා නම්, සෙනෙහස ලබන්න බලාපොරොත්තු වෙනවා නම් එයා මෛත්‍රී සහගත විය යුතුමයි. ඒකයි අමනුස්සානම් පියෝ හෝති කියලා කිව්වේ. එහෙම අපේ හාමුදුරනේ අපි මෛත්‍රී සහගතව මේ ජීවිතය ගත කළොත් අපට මෙලොව වගේම පරලොව ජීවිතයත් සුගතිගාමී ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා නොවනුමානයි. ඉතින් ඒ පිළිබඳව ඔබට අර්ථාන්විත යමක් අපි අද දවසේදී සම්ප්‍රේෂණය කරන්නට, sannivedana කරන්නට බලාපොරොත්තු වෙමිනුයි මෙත්තානිසංස සූත්‍ර දේශනාව මාතෘකාවක් බවට පත් කරගෙන ඔබට මේ හරවත් වූ දේශනාව අපි මෙලෙසින් sannivedana කරන්නේ. පින්නතුනේ මේ සූත්‍ර දේශනාවේ 6 වන කාරණා විදිහට අන්තර්ගත වන්නේ දෙවියන්ගේ රැකවරණය ලැබීම කියන කාරණාව. පින්නතුනේ ලෞකික ජීවිතය තුළ අපි දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නට, දෙවියන්ගේ රැකවරණය ලබා ගන්නට බොහෝ දෙනා නොයෙකුත් දේවල් සිද්ධ කරනවා අපිට දැක ගන්නට, දැන කියා ගන්නට පුළුවන්. නමුත් සම්බුද්ධ භාෂිතයට අනුව, සම්බුද්ධ දේශනාවට අනුව දෙවියන්ගේ රැකවරණය ලබා ගන්නට අපට මෛත්‍රී සහගත සිතින් කටයුතු කිරීමෙන් පුළුවන්කම ලැබෙනවා කියන කාරණාව මේ මෙත්තානිසංස සූත්‍ර දේශනාව තුළ මනාවට පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා අපේ පින්වත් දේශකයන්න් වහන්සේගෙන් අපි දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා මෛත්‍රී සහගතව මෛත්‍රී වැඩිම තුළින් අපේ ජීවිතවලට දෙවියන්ගේ රැකවරණය ලැබෙන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ? පින්වත් ජීවන්ත මෛත්‍රී වඩන ශ්‍රාවකයා මෛත්‍රී සම්පන්න කාය වාග් මනෝ කර්ම පවත්වනකොට ඒක දෙවියන්ට දැනෙනවා. දෙවියෝ හරියට එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තම එකම පුතුට යම් ආදරයක් සෙනෙහසක්ද දක්වන්නේ ආන්නේ වගේ මේ මෛත්‍රී වඩන ශ්‍රාවකයා ආරක්ෂා කරනවා. මොකද මේ මෛත්‍රී වඩන ශ්‍රාවකයාත් ලෝකේ සත්වෝ දකින්නේ තමන්ගේ දරුවෝ වගේ. මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ.
උපමාවකින් එහෙමයි දේශනා කළේ. එකම පුතුට දයාබර මව දක්වන අසීමිත සෙනෙහස වගේ සෙනෙහසක් ආදරයක් මේ ජන සමාජයේ සියලු සත්වයන්ට දැක්විය යුතුයි. ඒතර මෙහෙම දක්වනකොට, මෙහෙම මෛත්‍රී වඩනකොට දෙවියෝ අමනුෂ්‍යෝ ප්‍රිය වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඇයි යාගේ හිතේ තියෙන උතුරාගේ සෙනෙහසක්. එකම පුතුට අම්මා දක්වන සෙනෙහස එසේ මෙසේ නෙවෙයිනේ. ආන්නේ වගේ ඊට නොදෙවෙනි සෙනෙහසක් සියලු සත්වයන් මගේ කෙනා, මගේ මට අයිති නැති කෙනා, මගේ ඥාතියා, මගේ අහිතවන්තයා කියලා ભેදයක් නැහැ. සියලු සත්වයන් තමන් නසන්නට එන පරම සතුටටත් තමන්ගේ ආදරණීය පුතුට සේමෙත් වඩනවා. එතකොට මේ මට්ටමට මෛත්‍රිය දියුණු වුණාම විශේෂයෙන් ධ්‍යාන මට්ටමට ආවහම ඒ ශ්‍රාවකයාට කොහොමද දෙවියන්ගේ පිහිට උපකාර ලැබෙනවා. යන තැන ආරක්ෂා කරනවා. යන තැනේ අනතුරක් වෙන්න දිනන නම් එකෙන් වළක්වනවා. අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා උපාසක මහත්තයෙක් නැව් නැගලා ඈත රටකට යනකොට නැව මුහුදුපත් වුණා. මුහුදුපත් වුණාට පස්සේ ළඟ තියෙන දූපතකට ගොඩ වුණා. ඒ දූපතට අධිග්‍රහිත නාග රාජයා නැවක්සේ බවාගෙන ඇවිල්ලා ඒ මුහුදට අධිග්‍රහිත දේවතාවා නාවිකයාසේ ඇවිල්ලා මේ උපාසකතුමා තමන්ගේ නිවසටම ඇරලවනවා. අර මෛත්‍රී භාවනාවේ ආනිසංසය හැටියට. ඒ වගේම මෛත්‍රී වඩනකොට කිසිම කෙනෙකුට ලං වෙන්න බෑ. කිසිම නපුරු අමනුෂ්‍යයෙකුට ලං වෙලා අපට කරදරයක් කරන්න බෑ. හරියට ගින්නකට අත පානවා වගේ මෛත්‍රියෙන් යුක්ත කෙනෙකුට කරදරයක් කරන්න කෙනෙක් හිතනවා. ඒ නිසා දෙවියන්ගේ රැකවරණේ යන තැන ලැබෙනවා. මගතොටේදී, නිවසේදී, නිින්ද ලබන වෙලාවට, අහස්සේදී, සාගරයේදී කොතනකදී වද දෙවියන්ගේ පිහිට උපකාරයාට ලැබෙනවා මෛත්‍රී භාවනාවෙන් යුක්ත වුණොත්. ඒ ආරක්ෂාව අපිට අවශ්‍යයි. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුද්ගලයා සෑමදාකම අයහපතක් නෙමෙයි යහපතක්මයි දකින්නේ. ඒ නිසා දෙවියන්ගේ පිහිට ලබාගෙන අමනුෂ්‍යයන්ට ප්‍රිය කෙනෙක් වෙලා ජීවත් වෙන්න නම් මෙත් වැඩිම අවශ්‍යයි. එහෙම අපේ හාමුදුරනේ ඊ타ත්ම කාලෝචිතව වටහාගත යුතු කරුණු කාරණාවන් රාශියක් අද දවසේදී අපට අපේ දේශකයන්න් වහන්සේ හරහා දැන කියා ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් මීට සුළු මොහොතකට පෙර අපි අවබෝධ කරගන්නට කටයුතු කළේ මෛත්‍රිය වැඩිම තුළින් අපට දෙවියන්ගේ රැකවරණය ලැබෙන්නේ කොහොමද කියන කාරණාවයි. වෙනතුනේ මෛත්‍රී වැඩිම තුළින් විශේෂයෙන්ම මෙත්තානිසංස සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන්නා වූ ඊළඟ කාරණාව හත්වන කාරණාව බවට පත්වන කාරණාව ඊ타ත්ම සුවිශේෂී කාරණාවක් බවට පත් වෙනවා අපි මේ වර්තමාන සමාජය තුළ ජීවත් වන ආකාරයටත් එක්ක. ඉතින් ඒ අනුව මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන හත්වන කාරණා බවට පත් වෙන්නේ විශේෂයෙන්ම ස්වභාවික විපත් නොයසේ නම් ගින්නෙන් වසවිසෙන් ආදියෙන් අපට ආරක්ෂා වන්නට පුළුවන් කම ලැබෙනවා මෛත්‍රිය වැඩිම තුළින්. මෛත්‍රී සහගත සිත් පෙරදරි කරගෙන ජීවිතය ගත කිරීම තුළින්. අපේ හැමදෙරුනේ මේ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත් ජීවන්ත නාස අග්නිවා විසංවා සත්හංවා කමති. මෛත්‍රිය වැඩිීමේ ආනිසංසයක්. සාමාවතිය ඇතුළු 500ක් ඒ ආර්ය ශ්‍රාවිකාවන්ට ඊතල පහරක් එල්ල කරාට පස්සේ ඊතලය එහෙම්මම හැරිලා ගියා මතක ඇති. ඒ මෛත්‍රිය වැඩිීමේ ආනිසංසයක්. ඒ වගේම මේ උත්තරා කුමාරිකාවට හිසට උණු තෙල් වක්කලා නමුත් සීතල දියක් වගේ සිසිල් වෙලායි ඇඟට වැටුනේ මෛත්‍රිය වැඩිීමේ ආනිසංස. ඒ නිසා හොඳට මෛත්‍රිය වඩනකොට වසක් විසක් ශරීරගත වුණත් ඒ වසවිසෙන් හානියක් ඇති වෙන්නේ නැහැ. ගින්නි මැලයකට අහු වුණත් දැවෙන්නේ නැහැ. එදා අප මහා බෝපත් වටු රජතුමා මහා ගින්නකට මැදි වුණා නමුත් දැවුනේ නැහැ. මෛත්‍රියේ බලය, මෛත්‍රී පාරමිතාවේ ආනිසංසය. ඊළඟට අවි ආයුධ වලින් කිසිම කරදරයක් බාධාවක් වෙන්නේ නැහැ. වෙඩිල්ලක් වද පත්තු වෙන්නේ නැහැ. මේ මෛත්‍රිය හොඳට තියෙන ශ්‍රාවකයා ඉදිරියේ. ඒ තරමින්ම ආනිසංස ගෙන දෙනවා. ඒක සත්‍යයක්ම. මේ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා. වැඩි නෙමෙයි අර බණ පොතේ සඳහන් වෙන්නේ. වැස්සිය තම පැටවා කෙරෙහි මෛත්‍රියෙන් ඉන්න වෙලාවේ දමා ගසන ලද ආයුධය පවා ඇගේ ශරීරේ වැදුනේ නැහැ කියලා. තමන්ගේ දරුවා කෙරෙහි තියෙන මෛත්‍රිය. එතකොට අසියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන අවස්ථාවක කොච්චර නම් ආනිසංසයක් ලැබෙවිද. ඉතින් ඒ නිසා ඒ අද්විඳීම ලබන්න රියානතුරු වලින් බේරෙන්න පුළුවන්, මහමගදී බේරෙන්න පුළුවන්, අහපෙදී බේරෙන්න පුළුවන් යන සෑම තැනකම ජීවිතය ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් මෛත්‍රී වඩන්න ඕන. එහෙම අපේ හැමදෙරුන් ඉතාමත්ම පැහැදිලිව ඔබ වහන්සේ දේශනා කරන කරුණු කාරණාවන් විශේෂයෙන්ම මේ කාරණාවන් සිහිපත් දේශනා කරද්දී අපට සිහිපත් වෙනවා අපි මේ වර්තමාන සමාජය තුළ විවිධ වූ ව්‍යසනයන්ට මුහුණ පාමින් කාලය ගත කරන මොහොතක්. ඉතින් ඒ නිසා මෛත්‍රී සහගත සිත් පෙරදරි කරගනිමින් මේ ජීවිතය ගත කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසායි
ඔබට අද දවසේදී මේ හරවත් වූ දේශනාව අපි බෞද්ධ හරුපවාහිනී නාලිකාව ඔස්සේ මෙලෙසින් sannivedanaya කරන්නට කටයුතු කළේ. ඉතින් අදට සද්ධර්ම ප්‍රභා වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා අද දවසේ දේශනාව අපි නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ මෙත්තානිසංස සූත්‍ර දේශනාවේ තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අපි ඉදිරි වැඩසටහන් තුළදී ඔබට පැහැදිලි කිරීමක් සිදු කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අද දවසේදීත් අපට ඊ타මත්ම වැදගත් කරුණු කාරණාවන් ධර්මානුකූලව පැහැදිලි කර දීමේ අරමුණින් මේ පින්වත් පරිශ්‍රයට වැඩම කරමින් අපට දේශනාවන් සිද්ධ කළ බිලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාද ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරහත් කාලයක් මෙවැනි වූ ලෝක ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවායි අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් මේ මොහොතේදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් මේ උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කර ගැනීමෙන් අද දවසේ දේශනාව වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැන් ආරාධනා කරනවා. සද්ධර්ම ප්‍රභා උතුම් ධර්ම සාකච්ඡාව බොහෝ දෙනෙකුට ධර්ම දානයේ පිණිස ලබා දීම සඳහා අද බැතිබර දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ කෑගල්ලේ පින්වත් අජන්ත විජේරත්න මහත්මයා සහ චාන්දනී චන්දසේකර කියන මේ දෙපළ බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව පරලෝසපත් සිසිල් කාන්ත පියාණන්ට ඩී.ඊ. විජේරත්න මෑණියන්ට ජී.එම්. චන්දසේකර පියාණන්ට මංගලිකා චන්දසේකර මෑණියන්ට නිරෝෂා චන්දසේකර සහෝදරියට ඒ වගේම මීට මාස 4කට පෙර මිය යන්නට යෙදුන ප්‍රේමාවතී ඒ පුංචි අම්මාට කියන මේ පින්වත් පිරිසට අද පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරනවා. ඒ වගේම මතීෂ සඳුනිකා සඳමිනි කියන දුවා දරුවන්ට ආශිර්වාද කරනවා. ධර්මයේ ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ ඒ අතිපූජනීය ධරණාගම කුසල ධම්ම ඒ ලොකු ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරමින් තමයි අද මේ උතුම් ධර්ම සාකච්ඡාව ධර්ම දානයක් ලෙස ලබා දෙන්නේ. ඒ සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සද්ධර්ම ප්‍රභා උතුම් ධම් සාකච්ඡාවට සවන් දුන් හැම දිනාටම සතක් ශාන්තියක් රැකවරණයක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් මුදුන්පත් කර ගැනීමෙන් අපි අද දවසේ වැඩසටහන නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජීවිතයේ අරුත වටහා ගැනීමෙන් බෞද්ධයෙකු වශයෙන් සත්පුරුෂ ජීවිතයකට උරුමකම් කියන්නට අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන සිටින ඔබට සද්ධර්ම ප්‍රභා වැඩසටහන තුළින් ඉදිරියේදීත් අපි මෙවැනි වූ දේශනාවන් ඔබට sannivedanaya කිරීමේ බලාපොරොත්තු වෙනුයි අද දවසේදී වැඩසටහන අපි මෙලෙසින් නිමාවටපත් කරන්නේ. විශේෂයෙන්ම මේ වැඩසටහන වෙනුවෙන් අපට අනුශාසකත්වයේ සපයන පූජනීය රිදිමාලියද්දී සුසන්ත ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් බෙලුහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම පරිසරයේ සිට ඔබ වෙනුවෙන් sannivedanaya කළ සද්ධර්ම ප්‍රභා වැඩසටහන අපි මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.